ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අපි මීට දවස් 3කට කලින් ආරම්භ කරා 2019 පේපර් එක විවරණය. ඉතින් ඒ යටතේදී මම ඉදිරිපත් කරලා තිබ්බා ඕගනික්, ඉනෝගනික් සහ ෆිසිකල් වල එක කොටසක්. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා ෆිසිකල් වල දෙවෙනි කොටස විවරණය. ඒ කියන්නේ චාලක සමතුලිතතාවය සහ විදුලි රසායනයට අදාළ MCQ විවරණය. ඔයගලන්ට සුපුරුදු විදිහටම ප්‍රශ්න ටික කරලා බලන්න පුළුවන් අඩුපාඩු කොහොමද තියෙන්නේ, කොහොමද මේවා ලැබෙන්නේ කියන එක. ඉතින් අපි බලමු කොහොමද ප්‍රශ්න සඳහා විවරණය එන්නේ කියන එක. අපි 10 වෙනි ප්‍රශ්නේ බලමු. විද්‍යුත් රසායනය සම්බන්ධ ප්‍රශ්නයක්. අපෙන් අහලා තියෙනවා සන්නායකතාවය අඩුවන පිළිවෙල මොකක්ද කියලා. අපිට ද්‍රාවණ කීපයක් දීලා තියෙනවා. එකිනෙක සාන්ද්‍රණය වෙනස් වූ KCl ද්‍රාවණ දෙකක් සහ ඇසිටික් අම්ල ද්‍රාවණයක්. දැන් අපි ගත්තොත් සන්නායකතාවය ද්‍රාවණයක සන්නායකතාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. ඒ තමයි ද්‍රාව්‍ය ස්වභාවය, ද්‍රාව්‍ය සාන්ද්‍රණය සහ උෂ්ණත්වය. දැන් මේකට හේතුව වෙන්නේ ඇත්තටම සන්නායකතාවය කෙරෙහි බලපාන්නේ සන්නායකතාවයේ රඳා පවතින්නේ ආරෝපණ වාහකවල සචලතාවය. ඒ කියන්නේ අපි දන්නවා ලෝහ සන්නායකයක් තුලින් විද්‍යුතය රැගෙන යන්නේ ඉලෙක්ට්‍රෝන. ඒතකොට ඉලෙක්ට්‍රෝන තමයි ආරෝපණ වාහකය වෙන්නේ. දැන් ඒ වගේ ද්‍රාවණයක් ගත්තාම ද්‍රාවණයක් තුලදී අපි ගත්තොත් එහෙම ද්‍රාවණයක් තුලදී ධනාරෝපණ හෝ ඍණාරෝපණ තමයි ආරෝපණ වාහක ලෙස ක්‍රියා කරන්නේ. මොකද ආරෝපණයක මුක්ත මේ ද්‍රාවණයක මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන බැරි නිසා. එතකොට අපි ගත්තොත් එහෙනම් ආරෝපණ වාහකවල ස්වභාවය ද්‍රාව්‍ය ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ද්‍රාව්‍ය ස්වභාවය කිව්වහම ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්ද දුබල විද්‍යුත් විච්ඡේදයක්ද? මෙයාගේ විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය ප්‍රබලද දුබලද? දැන් එහෙම ගත්තාම අපි දන්නවා KCl කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඒ කියන්නේ මෙයා ද්‍රාවණයේදී පූර්ණව අයනීකරණයට ලක් වෙනවා. ඇසිටික් අම්ලය නැත්නම් අපි ගත්තොත් HAC කියන කෙනා මෙයා දුබල විද්‍යුත් විච්ඡේදයක්. මෙයා ද්‍රාවණයේදී දුර්වලවයි විඝටනයට ලක් වෙන්නේ. එතකොට දැන් එහෙම ගත්තාම ආරෝපණ වාහකවල ස්වභාවය මෙතනදී වැඩි වෙන්න ඕනේ නේද? ඊළඟට බලමු සාන්ද්‍රණය. සාන්ද්‍රණය ගත්තාම සාන්ද්‍රණය වැඩි කියන්නේ ආරෝපණ වාහකවල ප්‍රමාණය වැඩි වෙනවා. සචලතාවය වැඩි වෙනවා නේද? එහෙනම් සාන්ද්‍රණය වැඩි වෙන්න සන්නායකතාවයත් වැඩි වෙන්න ඕනේ. අපි හිතමු උෂ්ණත්වය මෙතනදී නියතයි කියලා. එහෙම ගත්තොත් අපිට බලන්න පුළුවන් වැඩිම ප්‍රබලතාවයේ තියෙන්නේ KCl 0.1 වන ද්‍රාවණයට. ඒ කියන්නේ මෙන්න මෙයාට තමයි වැඩිම සචලතාවයේ තියෙන්න ඕනේ ආරෝපණ වාහකවල. ඊළඟට සාන්ද්‍රණය තරමක් අඩු ප්‍රබල විද්‍යුත් විච්ඡේදය 0.1 වූ KCl ද්‍රාවණය. ඊළඟට අපි ගත්තොත් ඇසිටික් අම්ල ද්‍රාවණයේ අවසානයේ ජලය. මොකද ජලය ගත්තාම ජලය තුල සාමාන්‍යයෙන් ස්වයං අයනීකරණයකට ලක් වුණාට අයන වෙනම මේ විදිහට අයන වැඩිවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට පිළිතුර විදිහට තෝරන්න පුළුවන් 4 වෙනි පිළිතුර. දැන් මේකට තවත් උපකාරයක් විදිහට මෙතන මම දීලා තියෙනවා සන්නායකතාවය ආරෝපණ විවිධ ද්‍රාවණ වලට අදාළව. ඒත් ආශ්‍රිත ජලය ගත්තාම ඔයගලන්ට පේනවා ආශ්‍රිත ජලයේ සන්නායකතාවය සෙන්ටිමීටරයට මයික්‍රෝසීමන්ස් 1ක් 2ක් අතර ප්‍රමාණයක්. ඒ වගේම 0.1යි KCl ද්‍රාවණය 1480ක්. ඔයගලන්ට පේන්න ඕනේ 0.1ක් වෙනකොට ද්‍රාවණයේ ආරෝපණ මේ සන්නායකතාවයේ සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා 12400ක් තරම් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා ඔයගලන්ට කියන්න පුළුවන් ද්‍රාව්‍ය ස්වභාවය ප්‍රබලතාවයේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්ද දුබල විද්‍යුත් විච්ඡේදයක්ද? ඒ වගේම ද්‍රාව්‍ය සාන්ද්‍රණය කිව්වහම එයාගේ සාන්ද්‍රණය වැඩි වෙන්න සන්නායකතාවයත් වැඩි වෙනවා. ද උෂ්ණත්වය ගත්තාම උෂ්ණත්වයේ වැඩිවීමත් සන්නායකතාවය වැඩි වෙන්න හේතුවක්. එහෙනම් 10 වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. අපි 12 වෙනි ප්‍රශ්නය බලමු. ද්‍රාවිතා ගුණිතය ආශ්‍රිත නැත්නම් KSP ආශ්‍රිත ගැටලුවක්. දැන් මෙතන අපිට දීලා තියෙනවා සාන්ද්‍රණය 1.775යි මවුල ඝන ඩෙසිමීටරයට වන මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක තියෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. දැන් එතකොට මම මෙතන ලිව්වොත් එහෙම ප්‍රතික්‍රියා දෙකක් මේ තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය, මේ තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල අවක්ෂේපණයට අදාළ ප්‍රතික්‍රියාව. නමුත් පුතාලා තේරුම් ගන්න ඕන දේ තමයි මේ ගැටලුවේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් නෙවෙයි අපිට දීලා තියෙන්නේ. පැහැදිලිද? අපිට දීලා තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. එතකොට මෙතන මේ හයිඩ්‍රොක්සිල් අපි සුපුරුදු අර සාමාන්‍ය ලියන විදිහට මෙතන x මෙතන 2x කියලා ලියන ක්‍රමයට ගියොත් මේ ගැටලුව අපිට හදන්න වෙන්නේ නැහැ. එතකොට අපි එහෙනම් බලමු කොහොමද ගැටලුව හදන්නේ. දැන් මේ බලන්න. දැන් අපිට දීලා තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. හොඳද? අපි හිතමු මැග්නීසියම් ක්ලෝරයිඩ්. දැන් එතකොට මෙයාගේ සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 1.7
7.5 m කියලා. එහෙනම් මැග්නීසියම් ධන දෙක අයන සාන්ද්‍රණය අනිවාර්යෙන් 1.775ක් විය යුතුයි. මෙතන අපිට අවශ්‍ය නම් අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන මේ ක්ලෝරයිඩ් සාන්ද්‍රණය. නමුත් අපි මම ලිව්වොත් මේ විදිහට අපිට මෙයාගේ සාන්ද්‍රණයත් ලියන්න පුළුවන්. දැන් දීලා තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මෙතන සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි ජලීය ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සිල් ආයන සමග එකතු වෙලා මැග්නීසියම් ධන දෙක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වීම. ඒ හැර දෙයක් මෙතන සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ ද්‍රාවණයේ තියෙන මැග්නීසියම් ධන දෙක ප්‍රමාණය අනිවාර්යයෙන්ම 1.775යි මවුලගන් ඩෙසිමීටරයට විය යුතුයි. මෙතන අර x2x කතන්දරේ හරියන්නේ නැහැ. මොකද දීලා තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විතරයි. දැන් අපි හිතමු මෙතන තියෙන හයිඩ්‍රොක්සිල් ආයන සාන්ද්‍රණය x. මෙතන 2x කියලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හයිඩ්‍රොක්සිල් එන්නේ වෙනම. මේ පද්ධතියට වෙනමයි එකතු වෙන්නේ. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අදාළ KSP මම ලිව්වොත් KSP සමානයි මට ලියන්න පුළුවන් මැග්නීසියම් ධන දෙක අයන සාන්ද්‍රණය වරක් OH ඍණ අයන සාන්ද්‍රණයේ වර්ගය. මේ විදිහට මට ලියන්න පුළුවන්. දැන් KSP දීලා තියෙනවා අපිට 7.1 වැඩි කිරීම 10 ඍණ 12යි m ඝනය කියලා දීලා තියෙනවා. සමානයි මැග්නීසියම් ධන දෙක අයන සාන්ද්‍රණය අපි දන්නවා 1.775 m. ආයෙත් අපිට ගණනය කරන්න පුළුවන් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය කොච්චරක්ද කියන එක. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ගණනය කරන්න පුළුවන්. මෙතන අවශ්‍ය නම් x කියලා ඔයගලන්ට ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. දැන් එනම් මට ලියන්න පුළුවන් අවසානයේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය නැත්නම් අපි කිව්වොත් x වර්ගය මට ලියන්න පුළුවන් සමානයි 7.1 බෙදීම 1.775 වැඩි කිරීම 10 ඍණ 12යි මට එනවා m වර්ගය. එහෙනම් මට ලියන්න පුළුවන් OH ඍණ අයන සාන්ද්‍රණය මෙතන සමාන වෙන්න ඕනේ මේ පද්ධතියේ සුළු කරාම එන වර්ගමූලයට අපිට එනවා මෙතන උත්තරයක් 2 වැඩි කිරීම 10 ඍණ 6යි කියලා. ඔයගලන්ට සුළු කරලා බලන්න පුළුවන් 2 වැඩි කිරීම 10 ඍණ 6යි මවුලගන් ඩෙසිමීටරයට කියලා පිළිතුරක් ලැබෙනවා. මොකද 7.1 බෙදීම 1.775 කියන්නේ 4ක් කියලා ඔයගලන්ට ලැබෙන උත්තරය. ඒකට 4ේ වර්ගමූලය 2යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ගැටලුව සඳහා 12 වෙනි ගැටලුව සඳහා පිළිතුර දෙවෙනි පිළිතුර කියන එක. දැන් මෙතන පුතාලා තේරුම් ගන්න ඕන දේ තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ මේ පද්ධතියේ තියෙන මැග්නීසියම් ධන දෙකකින්. නැත්නම් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට මැග්නීසියම් ක්ලෝරයිඩ් එකතු කරපු එකක් නෙවෙයි තියෙන්නේ. කියන්නේ පොදු ආයන ආචරණය සම්බන්ධ කතන්දරයක් මෙතන දකින්න ලැබෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන වැදගත් ලක්ෂණය වෙන්නේ. 15 වෙනි ප්‍රශ්නය බලමු. නැවතත් විද්‍යුත් රසායනය සම්බන්ධ බොහොම සරල ප්‍රශ්නයක්. අපිට දීලා තියෙනවා විද්‍යුත් රසායනික කෝෂයක්. මෙයාගේ සම්බන්ධ විද්‍යුත්ගාමක බලය දීලා තියෙනවා. ඒ වගේම එක් ඉලෙක්ට්‍රෝඩයක ඔක්සිහරණ විභවය දීලා තියෙනවා. අපෙන් අහනවා අනිත් ඉලෙක්ට්‍රෝඩයේ ඔක්සිහරණ විභවය. බොහොම සරල ගැටලුවක්. එතකොට කෝෂයක අංකනයේදී අපි දන්නවා කෝෂයේ මේ ඉරි දෙක මේ සමාන්තර ඉරි දෙක මගින් අපි දක්වන්නේ ලවණ සේතුව. එතකොට ලවණ සේතුවේ දකුණු අත පැත්තෙන් අපි හැම වෙලෙම කැතෝඩය දක්වනවා. ලවණ සේතුවේ වම් අත පැත්තෙන් අපි හැම වෙලෙම දක්වන්නේ ඇනෝඩය. දැන් එහෙනම් අපි බලමු මෙතන කොහොමද මේක ගන්න කියන එක. එතකොට අපි දන්නවා E cell සමානයි ERHS නැත්නම් අපි කියනවා කැතෝඩ් එක. කැතෝඩේ විභවය අඩු කිරීම ඇනෝඩේ විභවය. මේ විදිහටයි අපි ලියන්නේ. දැන් එහෙනම් අපිට බොහොම සරලව විසඳන්න පුළුවන්. අපිට E cell දීලා තියෙනවා 2.27 වෝල්ට් කියලා. කැතෝඩේ ඔක්සිහරණ විභවය අපිට දීලා තියෙනවා 1.09 වෝල්ට් කියලා. අපෙන් අහනවා ඇනෝඩේ ඔක්සිහරණ විභවය කොච්චරද කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් E anode සමානයි 1.09 ඍණ 2.27යි. මේක සමාන වෙනවා ඍණ 1.18යි වෝල්ට් වලට. එහෙනම් අපිට පිළිතුරක් ලැබෙනවා. අපිට කියන්න පුළුවන් මෙහි පිළිතුර වෙන්නේ දෙවනි පිළිතුර කියලා. බොහොම සරල ගැටලුවක්. අපි 19 වන ප්‍රශ්නයට යමු. චාලක රසායනය සම්බන්ධ ප්‍රශ්නයක්. මේකේ වායු සම්බන්ධයෙන්ුත් යම් සිද්ධාන්ත කොටසක් අඩංගුයි. අපි බලමු කොහොමද ගැටලුව විසඳන්නේ කියන එක. අපිට දීලා තියෙනවා යම් කිසි පද්ධති දෙකක් නැත්නම් ප්‍රතික්‍රියා දෙකක්. අපිට දීලා තියෙනවා බඳුනේ ආරම්භක පීඩනය කැපිටල් P. ප්‍රතික්‍රියක දෙක සම්පූර්ණයෙන්ම වියෝජනය වූ පසු 2.7p දක්වා වෙනස් වුණා කියලා. අපෙන් අහන්නේ කැපිටල් මේ දීලා තියෙන උෂ්ණත්වයේදී කැපිටල් A හි වියෝජනයේ ආරම්භක ශීඝ්‍රතාවය R කොච්චරක්ද කියන එක. හොඳයි. දැන් අපිට හොයන්න ඕනේ
ශීඝ්‍රතාවය නේද? අපි ශීඝ්‍රතාවය ගණනය කරන්න ඕනේ. මේ සඳහා යම්කිසි ආකෘතියක් ගොඩනගලා තියෙනවා. බලමු මේක සම්පූර්ණ කරන්න. අපි හිතමු කැපිටල් A ගේ ආරම්භක පීඩනය P1යි කියලා. එතකොට B සහ C නැහැ. දැන් අපි හිතමු අවසාන පීඩනය. මෙයා සම්පූර්ණයෙන් වැය වෙනවා. එතකොට මෙයාගේ අවසාන පීඩනයක් කියන්නේ කැපිටල් A ඉතුරු වෙන්නේ නැහැ. B ගේ පීඩනය ස්ටොයිකියෝමිතිය අනුව P1 බෙදීම 2ක් වෙන්න ඕනේ. C ගේ පීඩනය 3යි P1 බෙදීම 2ක් වෙන්න ඕනේ. හොඳයි. අපි බලමු D වලට. අපි හිතමු D වල ආරම්භක පීඩනය P2යි කියලා. එතකොට B සහ C නැහැ. දැන් අපි හිතමු මෙයා ඉවරයි. මෙයා සම්පූර්ණයෙන්ම අවසන් වුණා. එහෙනම් අපි ගත්තොත් B වල පීඩනය මෙතනදී P2ක්ම වෙන්න ඕනේ. ස්ටොයිකියෝමිතිය අනුව. එතකොට C වල පීඩනය P2යි P2ක් විය යුතුයි. හොඳයි. දැන් අපිට දත්ත කීපයක් දීලා තියෙනවා. අපි දත්ත මේකට ඇතුළත් කරගමු. අපිට දීලා තියෙනවා ආරම්භක පීඩනය කැපිටල් P. දැන් ආරම්භක පීඩනය කියන්නේ A සහ D පමණක් අඩංගු පද්ධතිය. මොකද ආරම්භයේදී A සහ D පමණයි ඉන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ආරම්භය සලකමු. අපි ආරම්භක අවස්ථාව සලකුවොත් අපිට ලියන්න පුළුවන් P1 ධන P2 මේක සමාන වෙනවා කැපිටල් P වලට. අපි හිතමු මේක පළවෙනි සම්බන්ධතාවය කියලා. ඊළඟට අවසාන අවස්ථාව ගත්තොත් අවසාන අවස්ථාව කියන්නේ මේ දෙන්න වියෝජනය වෙලා ඉවරයි. එතකොට ඉන්නේ B සහ C පමණයි. එහෙනම් අපිට ලියන්න පුළුවන්. දැන් මෙතනදී මෙයාගේ පීඩනය අපි ගත්තොත් P දැන් B මෙතන BC වලින් ඇති කරන පීඩනය P1 බෙදීම 2 3යි P1 බෙදීම 2. දැන් මේක මම ලිව්වොත් එහෙමත් ලියන්න පුළුවන්. B වලින් P1 බෙදීම 2 ධන 3යි P1 බෙදීම 2 ධන P2 ධන 2යි P2 මේක සමාන වෙනවා 2.7යි P වලට. දැන් මේක තව දුරටත් මම සුළු කරොත් මට ලියන්න පුළුවන් P1 බෙදීම 2 ධන 3යි P1 බෙදීම 2යි කියන්නේ 2යි P1යි 2යි P1 ධන මෙතන එනවා මට 3යි P2 සමානයි 2.7යි P. එහෙනම් මට මේක දෙවෙනි සම්බන්ධතාවය කියලා සලකන්න පුළුවන්. හොඳයි. දැන් මට පීඩනය ඇසුරෙන් මම යම් කිසි සම්බන්ධතාවයක් සමගාමී සමීකරණ දෙකක් ගොඩ නැගුවා. දැන් මට මේ දෙක විසඳන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ මේ ගැටලුවේදී ශීඝ්‍රතාවය වියෝජනයේ ආරම්භක ශීඝ්‍රතාවය. එහෙනම් මම ලිව්වොත් මට ලියන්න පුළුවන් ශීඝ්‍රතාවය සමානයි K1 වරක් අපිට ලියන්න පුළුවන් කැපිටල් A ගේ සාන්ද්‍රණේ වර්ගය කියලා. මොකද මේක දීලා තියෙනවා මූලික ප්‍රතික්‍රියාවක් කියලා. ඒතර අපි දන්නවා මූලික ප්‍රතික්‍රියාවක අනුකතාවය එහි පෙළට සමානයි. දැන් ශීඝ්‍රතාවයේ අවශ්‍ය නම් මට ඕන වෙනවා A ගේ සාන්ද්‍රණය. දැන් A ගේ සාන්ද්‍රණය ගණනය කරන්න විදිහක් නැහැ මෙතන. මොකද අපිට සාන්ද්‍රණය ඍජුවම ගණනය කරන්න ක්‍රමයක් දීලා නැහැ. නමුත් අපිට පීඩනය දීලා තියෙනවා. එහෙනම් පීඩනය ඇසුරෙන් අපිට පුළුවන් A සඳහා A වල සාන්ද්‍රණය සඳහා සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒ සඳහා අපිට පුළුවන් පරිපූර්ණ වායු නියමයට යන්න PV සමානයි nRT සම්බන්ධතාවයට යන්න. PV සමානයි nRT. එතකොට මේකේ මට ලියන්න පුළුවන් P සමානයි CRT කියන සම්බන්ධතාවය. එහෙනම් ඕලන්ට පේන්න ඕනේ A ගේ සාන්ද්‍රණය සමාන වෙනවා P බෙදීම RT. නැත්නම් අපි ගත්තොත් PA බෙදීම RT. දැන් PA කියන්නේ P1ට. PA කියන්නේ P1. එහෙනම් මේක මට ලියන්න පුළුවන් P1 බෙදීම RT කියලා. දැන් එහෙනම් මම P1 ගණනය කරගත්තා. දැන් මට සමගාමී සමීකරණ දෙකක් තියෙනවා. එහෙනම් P1 ගණනය කරොත් මට මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. දැන් ඕගලන්ට පුළුවන් P1 ගණනය කරන්න. මේ P1 ගණනය කරමු. මම පළවෙනි සමීකරණය වැඩි කරන්න මට P2 අයින් කරන්න ඕන 3ෙන් ගුණ කරලා ලියන්නම්. එතකොට මට ලියන්න පුළුවන් 3යි P1 ධන 3යි P2 සමානයි 3යි P. මම මේක තුන්වෙනි සමීකරණය කියලා සලකන්න. දැන් මට පුළුවන් තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න. එතකොට මට පිළිතුරක් ලැබෙනවා 0.3යි P සමානයි P1යි කියලා. එහෙනම් මට P1 සඳහා ප්‍රකාශනයක් ලැබෙනවා. ඒක මම මෙතෙන්ට ආදේශ කරන්න. එහෙනම් මට ලියන්න පුළුවන් CA සමානයි 0.3යි P බෙදීම RT. දැන් ඕක අපි ආදේශ කරමු මෙතෙන්ට ශීඝ්‍රතාවයට. එහෙනම් මට ලියන්න පුළුවන් ශීඝ්‍රතාවය මම කෙටියෙන් ලියන්නම්. ශීඝ්‍රතාවය සමානයි K1 වරක් මට කැපිටල් A වෙනුවට ලියන්න පුළුවන් 0.3යි P බෙදීම RT මෙයාගේ වර්ගය. එතකොට මේක සුළු කරොත් මට අවසාන පිළිතුරක් ලැබෙනවා 0.9යි K1 වරක් P බෙදීම RT ගේ වර්ගය. එහෙනම් මේ තමයි ශීඝ්‍රතාවය සඳහා වන ප්‍රකාශනය. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ගැටලුවේදී පිළිතුර තුන්වෙනි පිළිතුර වෙන්න ඕනේ. බොහොම සරල ගැටලුවක්. අපි තේරුම් ගන්න ඕනේ මෙතන සාන්ද්‍රණය පීඩනය සුණෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක. මොකද අපි දන්නවා
දෙන ලද උෂ්ණත්වයකදී නිශ්චිත පරිමාවක් තියෙන බඳුනක පීඩනය හිමවුල ගානට සමානුපාතිකයි. එහෙනම් මවුල ගාන යන්නේ නැතුව අපිට ඍජුවම පීඩනය භාවිතා කරලා ගැටලු විසඳන්න හැකියාව තියෙනවා. 21 වෙනි ප්‍රශ්නේ බලමු අපි. ස්වාරක්ෂක ද්‍රාවණ සම්බන්ධ ගැටලුවක් තියලා තියෙන්නේ. එතකොට ගැටලුව මම විශ්ලේෂණය කරලා තියෙනවා මේ විදිහට. ඔයගලන්ට බලන්න පුළුවන් ස්වාරක්ෂක ද්‍රාවණය හදලා තියෙන විදිහ මම නිල් පාටින් දක්වලා තියෙනවා. 0.1 m දුබල අම්ලයක් ඒක බාස්මික දුබල අම්ලයක යම් පරිමාවක් එම සාන්ද්‍රණයේ මැති එම අම්ලයේ සෝඩියම් ලවණේ සමාන පරිමාවක් තුල ද්‍රවණය කිරීමෙන් හදලා තියෙනවා. එතකොට යාගේ pH අගය 5යි කියලා අපිට දීලා තියෙනවා. දැන් අපේ ගැටලුව තියෙන්නේ මේ කියන ස්වාරක්ෂක ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 20කුයි අම්ලයෙන් ඝන සෙන්ටිමීටර් 90කුයි එකතු කරාම හැදෙන ද්‍රාවණයේ pH අගය. දැන් එතකොට මෙතන අපි තේරුම් ගන්න ඕන දේ තමයි ස්වාරක්ෂක ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 20ක් එකතු කරනකොට එතන ඝන සෙන්ටිමීටර් 10ක් අම්ලය වෙන්න ඕනේ. ඉතුරු ඝන සෙන්ටිමීටර් 10 ලවණය වෙන්න ඕනේ. ඒකට හේතුව ස්වාරක්ෂක ද්‍රාවණය හදලා තියෙන සමාන පරිමා එකතු කරලා. එහෙනම් 20ක් ගත්තොත් අපිට හිතන්න පුළුවන් 10ක් තියෙන්නේ අම්ලය 10ක් තියෙන්නේ ලවණය කියලා. හොඳයි. දැන් අපි යන් ගැටලුව විසඳන්න. එතකොට මම පහළ දක්වලා තියෙනවා විඝටනයන් සිදුවන ආකාරය. දැන් මේ විඝටනයන් සිදුවන ආකාරය දිහා බලන්න පුළුවන්. HA කියන්නේ දුබල විඝටනය වෙන කෙනා, ලවණය පූර්ණ විඝටනය වෙනවා. හොඳයි. දැන් මේ ගැටලුව විසඳීම සඳහා අපිට සිද්ධාන්තයේ විදිහට හෙන්ඩර්සන් සමීකරණය භාවිතා කරන්න පුළුවන්. pH සමානයි pKa ධන ලඝු 10 පාදයට ලවණ සාන්ද්‍රණය බෙදීම අම්ල සාන්ද්‍රණය. එහෙම නැත්නම් ඔයගලන්ට කියන්න පුළුවන් ඇනායන සාන්ද්‍රණය. නැත්නම් අපිට කියන්න පුළුවන් අම්ල ඇනායන සාන්ද්‍රණය බෙදීම අම්ල සාන්ද්‍රණය. නැත්නම් සරලව කිව්වොත් ලවණ සාන්ද්‍රණය බෙදීම අම්ල සාන්ද්‍රණය. දැන් pH ගණනය කරන්න මෙයාම්නි ගණනය කරන්න තියෙන්නේ. pH තමයි ගණනය කරන්න තියෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ pKa අගය සහ ලවණය සහ අම්ලයේ සාන්ද්‍රණය. මෙන්න මෙතනදී මේ දම් පාටින් දක්වලා තියෙන අවස්ථාවේදී ලවණ සාන්ද්‍රණය අම්ල සාන්ද්‍රණය වගේම pKa අගය ගණනය කරන්න ඕනේ. හොඳයි. දැන් pKa අගය ගණනය කරන්නත් මේ කියන එකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලමු කොහොමද අපි pKa අගය ගණනය කරන්නේ. අපි යන් ස්වාරක්ෂක ද්‍රාවණයට මෙතෙන්ද යන්. මෙතනින් අපි ගැටලුව විසඳන්න පටන් ගමු. දැන් අපිට දීලා තියෙනවා pH අගය 5යි. මම ලියන්නම් ස්වාරක්ෂක ද්‍රාවණය. එතකොට ස්වාරක්ෂක ද්‍රාවණය සැලකුවොත් මට ලියන්න පුළුවන් pH අගය සමානයි 5යි. මේක සමානයි pKa ධන ලඝු 10 පාදයට. දැන් ඕගොල්ලන්ට පේන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ලවණ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1යි අම්ල සාන්ද්‍රණය 0.1යි. මේ දෙන්නගේ සාන්ද්‍රණ සමානයි නේද? 0.1 බෙදීම 0.1යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් pKa අගය සමානයි 5ට. එහෙනම් අපිට මෙන්න මේ විදිහට pKa ගණනය කරන්න පුළුවන්. දැන් අපි යන් අපේ ද්‍රාවණයට. අපේ ද්‍රාවණය සලකමු. ද්‍රාවණය. දැන් ද්‍රාවණය සලකලා මම ලිව්වොත් pH අගය තමයි මට ගණනය කරන්න තියෙන්නේ. pKa අගය දන්නවා මම 5යි ධන ලඝු 10 පාදයට. දැන් මම ලවණ සාන්ද්‍රණය සහ අම්ල සාන්ද්‍රණය ගණනය කරන්න ඕනේ. හරි. මම ලවණ සාන්ද්‍රණය ලියන්නම් මේ විදිහට. මම මේක මේ විදිහට හදන්නම් ලවණ සාන්ද්‍රණය. එතකොට ලවණ සාන්ද්‍රණය මට හොයන්න පුළුවන්. ලවණ සාන්ද්‍රණය මම මේක ලියන්නම් හොඳට බලන්න. පුතාලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ලවණ සාන්ද්‍රණය සමාන වෙනවා. දැන් ලවණය කියන්නේ මෙයා නේද? එතකොට ලවණ සාන්ද්‍රණය 0.1න් අපි එකතු කරා 0.1 සාන්ද්‍රණයක් තියෙන ලවණයෙන් අපි 10ක් එකතු කරා නේද? ඒ 10 දැන් අඩංගු වෙන්නේ ඝන සෙන්ටිමීටර් 110ක් තුල නේද? ඔයගලන්ට පේන්නේ මේ ද්‍රාවණයේ මුළු පරිමාව 110යි. එතකොට අපි එකතු කරා 0.1න් 10ක්. ඒ 10 දැන් තියෙන්නේ 110ක. එහෙනම් ලවණයේ සාන්ද්‍රණය මෙන්න මේ අගයට සමාන වෙන්න ඕනේ. දැන් ওই වගේම අපි ගණනය කරමු අම්ලයේ සාන්ද්‍රණය. අම්ල සාන්ද්‍රණය ගණනය කරමු. දැන් හොඳට බලන්න. අම්ලය එකතු කිරීමේදී ස්වාරක්ෂක ද්‍රාවණයෙන් 0.1 m 10කුත් අලුතෙන් 0.1 m 90කුත් එකතු කරලා තියෙනවා. එහෙනම් අම්ලය එකතු කරනකොට 0.1න් 10කුත් ඒ වගේම එකතු කරලා තියෙනවා 0.1න් 90ක් අලුතෙන් එකතු කරලා තියෙනවා. නේද? දැන් එහෙනම් ඔය සියල්ලම අන්තර්ගත වෙන්නේ ඝන සෙන්ටිමීටර 110ක් තුල. එහෙනම් මේ තමයි මෙයාගේ අලුත් සාන්ද්‍රණය. අම්ලයේ අලුත් සාන්ද්‍රණය. එතකොට මේක තවදුරටත් සුළු කරලා ලිව්වොත් ඔයගලන් ලියන්න පුළුවන් සාන්ද්‍රණය 10 බෙදීම 110යි. එහෙනම් ඔන්න මම දැන් ලවණ සාන්ද්‍රණය ගණනය කරා, අම්ල සාන්ද්‍රණය ගණනය කරා. එහෙනම් මට දැන් පුළුවන් මෙතෙන් ආදේශ කරන්න. එහෙනම් මම ආදේශ කරන්න ද්‍රාවණය සඳහා දැන් මට ලියන්න පුළුවන් ලවණයේ සාන්ද්‍රණය 0.1 වැඩි කිරීම 10 බෙදීම 110යි. ඒ වගේම
අම්ල සාන්ද්‍රණය ගණනය කරා 10 බෙදීම 110යි. එන ඔයගලන්ට පේනවනේ මේකෙන් මේ 110ට මේ 110 කැපෙනවා. මේ 10ට මේ 10 සුළු වෙනවා. එහෙනම් මට අවසානයේ මේක ලියන්න පුළුවන් pH අගය සමානයි පහ ධන ලඝු 10 පාදයට 0.1යි. එතකොට ලඝු 10 පාදයට 0.1 සමානයි. ඍණ 1යි. එහෙනම් pH සමානයි 5 ඍණ 1යි. pH අගය 4ට සමාන වෙන්න ඕනේ. එහෙනම් මට පිළිතුර විදිහට දෙවනි පිළිතුර තෝරන්න පුළුවන්. බොහොම සරල ගැටලුවක්. මේකෙදි අපි දැනගන්න ඕන දේ තමයි අපි නිවැරදිව රූප සටහනක් භාවිතා කරලා ගැටලුව විශ්ලේෂණය කරගන්න ඕනි. රූප සටහනකින් අපිට බොහොම පහසුවෙන් ගැටලුවක් පැහැදිලිව දක්වන්න පුළුවන්. එතකොට මේ ගැටලුව බොහොම නිර්වුල්ව හදා ගන්න අපිට පුළුවන්. දැන් පුතාලා නැවතත් තේරුම් ගන්න මොකද්ද මේකෙන් කියන්නේ කියන එක. අපිට දීලා තියෙන ස්වාරක්ෂක ද්‍රාවණයක්. මේ ස්වාරක්ෂක ද්‍රාවණයේදී අපිට ස්වාරක්ෂක ද්‍රාවණය හදන විදිහ දීලා තියෙනවා. එතකොට ස්වාරක්ෂක ද්‍රාවණය සහ අලුතෙන් අම්ල ද්‍රාවණය එකතු කරලා නව ද්‍රාවණයක් හදලා තියෙනවා. එයාගේ මුළු පරිමාව 110යි. එයාගේ pH අගය ගණනය කරන්නේ. එතකොට මේ සඳහා අපිට වැදගත් වන සම්බන්ධතාවය නැත්නම් සිද්ධාන්තයේ හෙන්ඩර්සන් සමීකරණය මේකෙන් අපිට ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. එතකොට එහෙනම් 21 වෙනි ප්‍රශ්නයට පිළිතුර දෙවනි පිළිතුර. 22 වන ප්‍රශ්නයට අපි අම්ල භස්ම සමතුලිතතාවය ආශ්‍රිත ගැටලුවක් pH අගය ආශ්‍රිත ගැටලුවක් සරලවම. එතකොට අපි බැලුවොත් එහෙම මේකේ අපිට දීලා තියෙනවා ජලීය ද්‍රාවණ තුනක් සහ අපෙන් අහනවා එක් ජලීය ද්‍රාවණ තනුක කිරීමේදී එකම ප්‍රමාණයෙන් තනුක කිරීමේදී pH අගයට මොකද වෙන්නේ කියලා. හොඳයි. දැන් P කියන්නේ දුබල අම්ලයක්. මම දක්වලා තියෙන උදාහරණයක් දුබල අම්ලයක විඝටනයක්. එතකොට ද්‍රාවණය තුළ තියෙන මෙවැනි සමතුලිතතාවයක්. දුබල අම්ලයේ හා එහි සෝඩියම් ලවණයේ සමමෞලික මිශ්‍රණයක්. එතකොට මෙවැනි පද්ධතියක් තියෙනවා. දැන් අපි දන්නවා එතකොට මේ Q කියන්නේ එහෙනම් ස්වාරක්ෂක ද්‍රාවණයක් වෙන්න ඕනේ. මෙයා ස්වාරක්ෂක විය යුතුයි. මොකද අපි දන්නවා ස්වාරක්ෂක ද්‍රාවණ හදන්නේ මේ වගේ දුබල අම්ලයක් සහ එහි සෝඩියම් ලවණය එකට මිශ්‍ර කිරීමෙන්. ඊළඟට දීලා තියෙනවා දුබල අම්ලයේ හා ප්‍රබල භස්මයක අනුමාපනයේ සමගතා ලක්ෂයේදී ලැබෙන අනුමාපන මිශ්‍රණය. දැන් අපි ගත්තොත් එimhe සමගතා ලක්ෂයේදී එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවා. එතකොට දුබල අම්ලයයි භස්මයයි ඉවර වෙනවා. හැදින්නේ දුබල අම්ලයේ සෝඩියම් ලවණය. දැන් දුබල අම්ලයේ සෝඩියම් ලවණය ගත්තොත් මෙයා නැවත මේ විදිහට සමතුලිතතාවයකට එළඹෙනවා. හොඳයි. දැන් එතකොට අපිට බලන්න පුළුවන් මේ සමතුලිතතාවය අනුව මේ ද්‍රාවණයේ pH අගය කියන්නේ අපි ගත්තොත් එහෙනම් pH අගය ඉහළ අගයක් වෙන්න ඕනේ. ඒකට හේතුව මෙතන OH- අයන තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපි යන් එක් අවස්ථාවට ජලයෙන් තනුක කිරීම. දැන් මේ බලන්න. මෙතන තනුක කිරීමේදී අපිට කියන්න පුළුවන් H3O+ අයන සාන්ද්‍රණය මොකද වෙන්නේ? තනුක කිරීමේදී අපි දන්නවා සාන්ද්‍රණය අඩු වෙනවා නේද? එහෙනම් H3O+ අයන සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් අපි දන්නවා pH අගය සමාන වෙනවා ඍණ ලඝු 10 පාදයට H3O+ අයන සාන්ද්‍රණය. මෙන්න මේ කියන සම්බන්ධතාවය මගින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් pH අගය. දැන් මේ බලන්න. H3O+ අයන සාන්ද්‍රණය අඩු වෙනකොට pH අගය මොකද වෙන්න ඕනේ? pH අගය ඉහළ යන්න ඕනේ. නේද? ඒ කියන්නේ pH අගය වැඩි වෙනවා. මොකද ඍණ ලඝු අගයනේ. දැන් මෙයා අඩු වෙනකොට මේ පැත්ත වැඩි වෙනවා නේද? ඍණ ලඝු අගය කියන්නේ එයා වැඩි වෙනවා. එහෙනම් pH අගය ඉහළ යන්න ඕනේ. එහෙනම් පළවෙනි අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් දුබල අම්ලය සහිත ද්‍රාවණය තනුක කිරීමේදී H3O+ සාන්ද්‍රණය අඩු වෙනවා. අඩු වීම නිසා pH අගය ඉහළ යනවා. මොකද ඍණ ලඝු අගය ඉහළ යන නිසා. එතකොට එහෙනම් වැඩි වෙන්න ඕනේ. කියන්නේ අපිට පළවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. එහෙනම් අපිට පිළිතුරු 4ක් තියෙනවා දැන්. දැන් දෙවෙනි අවස්ථාවට බොහොම සරලයි. අපි දන්නවා ස්වාරක්ෂක ද්‍රාවණයක් තනුක කිරීමේදී එයාගේ pH අගය සැලකිය යුතු තරම් වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් වෙනස් නොවේ කියලා හිතන්න පුළුවන්. එහෙනම් 1යි 5යි කියන දෙකම අපිට ඉවත් කරන්න පුළුවන්. මෙයත් අයින් කරන්න පුළුවන්. මෙයත් අයින් කරන්න පුළුවන්. දැන් අපිට පිළිතුරු 3ක් ඉතුරු වෙලා තියෙනවා. දැන් බලමු. හොඳයි. දැන් අපි යන් R ප්‍රකාශයට මේ බලන්න. දැන් මෙතන පද්ධතියේ තියෙන OH- අයන. පැහැදිලිනේ. එහෙනම් අපි තනුක කිරීමේදී මොකද වෙන්නේ? OH- අයන සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් එන ඔයගලන්ට පේන්න ඕනි OH- අයන සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ pOH අගය ඉහළ යන්න ඕනේ. මොකද pOH අගය කියලා ඍණ ලඝු 10 පාදයට OH- අයන සාන්ද්‍රණය නේද? එහෙනම් අපිට මේක මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි දන්නවා OH- අයන සාන්ද්‍රණය අඩු වෙනකොට pOH අගය වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා pKw සමානයි pH ධන pOH කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් pKw වගේ නියතයක් pOH අගය ඉහළ යනවා. එහෙනම් pH අගය මොනවා වෙන්න ඕනද?
පහළ යන්න ඕනේ. මොකද pKw කියන්නේ උෂ්ණත්වය මත වෙනස් වෙන කෙනෙක්. ඒතර අපිට දීලා තියෙනවා නියත උෂ්ණත්වයේදී එකම ප්‍රමාණයකින් තනු කරනවා කියලා. එහෙනම් pKw වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් pOH අගේ ඉහළ යනකොට pH අගේ පහළ වැටෙන්න ඕනේ. එහෙනම් pH අගේ අඩු වෙන පිළිතුරක් අපිට තියෙන දෙවෙනි පිළිතුරේ විතරයි. එහෙනම් අපිට සලකන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර කියලා. බොහොම සරල ගැටලුවක් අපිට බොහොම සරලව සිද්ධාන්ත වලින් ප්‍රාථමික සිද්ධාන්ත වලින් මේක විසඳන්න පුළුවන්. අපි 24 වෙනි ගැටලුවත් බලමු. බොහොම සරල ගැටලුවක් ppm පිළිබඳව අහලා තියෙන සාන්ද්‍රණයේ ppm වලින්. ඇත්තට මේක රසායනික ගණනයට අදාළ ගැටලුවක් වුණත් මම මෙතනදී pH අගය තියෙන නිසා මම මේ ප්‍රශ්නේ භාවිතා කරනවා මේ යටතේදී ගණනය කිරීම සඳහා. හොඳයි. අපෙන් අහන්නේ දැන් මේ ගැටලුවේ H+ ppm සාන්ද්‍රණය නේද? එහෙනම් H+ වල සාන්ද්‍රණයේ ppm වලින් මට ලියන්න පුළුවන් මේ විදිහට. මම ලියන්නම් ppm මේක සමානයි මට ලියන්න පුළුවන් සංයුති භාගය වැඩි කිරීම 10/6යි. මේ කියන සම්බන්ධතාවය මට මේ ගැටලුව විසඳන්න පුළුවන්. දැන් සංයුති භාගය කිව්වහම මෞල භාගය, ස්කන්ධ භාගය, පරිමා භාගය ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. දැන් මම මෙතනදී භාවිතා කරනවා ස්කන්ධ භාගය. මොකද මට දීලා තියෙනවා ඝනත්වයක් වගේම pH අගය. දැන් එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම. මම ලියන්නම් මේක සමානයි. මම ලියන්නම් H plus W බෙදීම W වැඩි කිරීම 10/6. ආයකින් අදහස් වෙනවා එහෙනම් W බෙදීම W වගේ මට ලියන්න පුළුවන් M ද්‍රාවණය මම මෙතන ද්‍රාවණය කියන්න M H plus වැඩි කිරීම 10/6යි. දැන් අපිට දීලා තියෙන්නේ අපි හිතමු මේ ද්‍රාවණය ඝන ඩෙසිමීටර් එකක ද්‍රාවණයක්. අපි හිතමු මෙයාගේ පරිමාව ඝන ඩෙසිමීටර් 1යි කියලා. අපි උපකල්පනයක් කරමු. එහෙනම් මට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මට ලියන්න පුළුවන් V සමානයි 1 ඝන ඩෙසිමීටර නම් ඝන ඩෙසිමීටර එකක් නම් මට ලියන්න පුළුවන් ද්‍රාවණයේ ස්කන්ධය M ද්‍රාවණය මේක සමාන වෙන්න ඕනේ කිලෝග්‍රෑම් එකකට. මොකද අපිට ඝනත්වය දීලා තියෙනවා ඝන ඩෙසිමීටරයට කිලෝග්‍රෑම් 1යි කියලා මෙයාගේ ඝනත්වය. එහෙනම් අපි ගත්තොත් එහෙම ඝන ඩෙසිමීටර එකක ද්‍රාවණයක් ස්කන්ධය කිලෝග්‍රෑම් එකක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ග්‍රෑම් නම් 1000ක්. නේද? ග්‍රෑම් 1000යි. දැන් අපි H+ ස්කන්ධය ගණනය කරමු. MH+ කොහොමද ගණනය කරන්නේ? MH+ ගණනය කරන්න නම් මම දැනගන්න ඕනේ NH+ වරක් කැපිටල් MH+ නේද? මොකද MH+ කියන්නේ මෙයාගේ මෞලික ස්කන්ධය, NH+ කියන්නේ මෙයාගේ මූල ගාන. දැන් සාන්ද්‍රණය දීලා තියෙනවා. එහෙනම් ඔයගලන්ට කියන්න පුළුවන් ඝන ඩෙසිමීටර එකක ද්‍රාවණයක් ගත්තොත් දැන් ඔයගලන්ට දීලා තියෙනවා සාන්ද්‍රණය. සාන්ද්‍රණය දීලා තියෙන්නේ කොහෙද? pH අගයේදී. මොකද pH අගය 1යි කියන්නේ ඔයගලන්ට ගණනය කරන්න පුළුවන් H+ ආයන සාන්ද්‍රණය නේද? දැන් මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ බලන්න NH+ මට ලියන්න පුළුවන් මේ විදිහට. කොහොමද? CH+ වරක් V නේද? වරක් කැපිටල් MH+. මොකද මෞල ගාන කියන්නේ සාන්ද්‍රණය වරක් පරිමාව. මොකද C සමානයෙන් බෙදීම V මගින් නේද? ආයෙන තව දුරටත් මම මේක සුළු කරොත් මට ලියන්න පුළුවන් CH+. මේ බලන්න pH අගය කීයද දීලා තියෙන්නේ? 1යි. pH අගය 1යි කියන්නේ සාන්ද්‍රණය 0.1යි. ආයෙන 0.1 වැඩි කිරීම පරිමාව කීයද දීලා තියෙන්නේ? ඝන ඩෙසිමීටර 1යි නේද? මෙයාගේ මෞලික ස්කන්ධය කීයද? 1යි. එහෙනම් උත්තරේ එනවා 0.1 ග්‍රෑම් කියලා. එහෙනම් මේ තියෙන්නේ H+ වල ස්කන්ධය. දැන් එහෙනම් අපිට මේ ගැටලුව විසඳන්න පුළුවන්. H+ ස්කන්ධය 0.1යි ද්‍රාවණීය ස්කන්ධය ග්‍රෑම් 1000යි වැඩි කිරීම 10යි. ඔයගලන්ට මේක සුළු කරොත් උත්තරේ එනවා CI ppm කියලා. මේ තමයි පිළිතුර. එහෙනම් අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර උත්තරේ විදිහට. 27 වෙනි ගැටලුව බලමු අපි. චාලක රසායන ආශ්‍රිත ගැටලුවක්. ඉතාමත් සරල ගැටලුවක්. මේකේ ඔයගලන් දැනගත යුතු સિદ્ધාන්ත දෙකයි තියෙන්නේ. බලමු. A ධන B මගින් C සෑදෙන මේ මූලික ප්‍රතික්‍රියාවක්. මෙයාගේ සක්‍රීය ශක්තිය Eලු M ලෝහය මගින් උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන දීලා තියෙනවා. දැන් මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් හැම වෙලෙම මොකද්ද සත්‍ය කියලා අහනවා. දැන් අපි බලමු මේ ප්‍රතික්‍රියාවේ මුළු සක්‍රීය ශක්තිය මම මේ විදිහට අඳින්න. මට අඳින්න පුළුවන් මේ විදිහට. මේ තමයි මේ උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ සම්පූර්ණ සක්‍රීය ශක්තිය. පැහැදිලිද? උත්ප්‍රේරිත මම මේක EA' කියන්නම්කෝ. EA'. එතකොට ඔයගලන්ට පේන්න ඕනේ මේ EA' කියන කෙනා සමාන වෙනවා කාටද? මේ බලන්න. මෙන්න මේ දෙන්නගේ එකතුවට මේ බලන්න. මම මෙතනින් අඳින්නම් සටහනක්. මම මෙතනින් අඳින්නම් මේ විදිහට. ඔයගලන්ට පේන්න ඕනේ. එහෙනම් මේක සමාන වෙන්න ඕනේ කාටද? ඩෙල්ටා H1 ධන ඔයගලන්ට පේන්න ඕනේ E2.
එහෙනම් මේ තමයි උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ සමස්ත සක්‍රීයන ශක්තිය. දැන් අපි දන්නවා උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාව සක්‍රීයන ශක්තිය අඩු මාර්ගයක් කරා ගමන් කරනවා. ඒ කියන්නේ සක්‍රීයන ශක්තිය අඩු වෙනත් විකල්ප මාර්ගයක් ඔස්සේ අරයි යන්න සලස්සනවා. එහෙනම් අපි දැනගන්න ඕන දේ තමයි මෙන්න මේ EA' කියන කෙනා අඩු වෙච්ච අගය. ඒ කියන්නේ සරලව කියනවා නම් උත්ප්‍රේරකය මගින් ප්‍රතික්‍රියාව එයාගේ සක්‍රීයන ශක්තියට වඩා අඩු සක්‍රීයන ශක්තියක් තියෙන තත්වයකට ගේනවා. එහෙනම් EA' කියන කෙනා දැන් ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්න කලින් අවස්ථාවට වඩා අඩු වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඩෙල්ටා H 1 ධන E2ට වඩා හැම වෙලේම EA කියන කෙනා විශාල වෙන්න ඕනේ. මොකද මේ තියෙන්නේ උත්ප්‍රේරණයට කලින්. දැන් අපි හිතුවොත් එහෙනම් EA කියන කෙනා සමහරට අපිට මේ විදිහට ලැබෙන්න පුළුවන්. මොකද මේ ඊටා ඉහළගයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට උත්ප්‍රේරකයක් මගින් කරන්නේ ප්‍රතික්‍රියාව සක්‍රීයන ශක්තිය අඩු විකල්ප මාර්ගයකට අරයි යනවා. එහෙනම් උත්ප්‍රේරණයට කලින් සක්‍රීයන ශක්තියට වඩා දැන් සක්‍රීයන ශක්තිය අඩු වෙන්න ඕනේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් එහෙනම් හැම වෙලේම සක්‍රීයන ශක්තිය දැන් අඩු වෙන්න ඕන උත්ප්‍රේරණය කරාට පස්සේ. පැහැදිලිද? එහෙනම් අපිට උත්තරේ විදිහට සලකන්න පුළුවන් 5 වෙනි පිළිතුර. 28 වන ප්‍රශ්නය බලමු අපි. බොහොම සරල ගැටලුවක් මේක. දැන් ප්‍රස්ථාරයක් සහ ලඝු වගයක් ඊළඟට මේ මෙහෙම ගොඩක් සම්බන්ධතා දුන්නාම දරුවන් ගොඩක් වෙලාවට බය වෙනවා. නමුත් පුතාලා බය වෙන්න එපා. මොකද මේක බොහොම සරල ප්‍රශ්නයක්. මේක මේ අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියන එක. එතකොට මම දුබ්බල අම්ලයක විඝටනය ලියලා තියෙනවා. පැහැදිලිද? එතකොට ආරම්භක මවුල මේ ආකෘතිය ලියලා තියෙනවා. අපේ සුපුරුදු ආකෘතිය. එතකොට අපි හිතමු ආරම්භක මවුල ගාන n කියලා. ආරම්භක මවුල ගාන n. අපි හිතමු HA ගේ විඝටන ප්‍රමාණය ඇල්ෆා කියලා. එහෙනම් මවුල වෙනස් වීම කොච්චරක් වෙන්න ඕනේද? මෙතන n ඇල්ෆා ප්‍රමාණයක් විඝටනය වෙන්න ඕනේ. මෙයාගෙන් n ඇල්ෆා හැදෙන්න ඕනේ. මෙයාගෙන් n ඇල්ෆා හැදෙන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට සමතුලිත මවුල ගාන කියන්නේ කොච්චරක්ද එහෙනම්? n ඍණ n ඇල්ෆා. මෙතන n ඇල්ෆා, මෙතන n ඇල්ෆා. ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. හොඳයි. දැන් අපි එතනින් ඉස්සරහට යමු. දැන් මෙයාගේ සමතුලිතතා ප්‍රකාශනයමම ලිව්වොත් මට ලියන්න පුළුවන් KA සමානයි. ඔයගලන්ට මතකයි මේක ලියන විදිහ. H3O+ සාන්ද්‍රණය වරක් A- සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය. දැන් මම මේක නැවත සකස් කිරීමක් කරන්නම් මේ විදිහට. ඔයගලන්ට බලන්න පුළුවන් මම මේක හැදුවොත් මට ලියන්න පුළුවන් HA සාන්ද්‍රණය බෙදීම A- සාන්ද්‍රණය සමානයි H3O+ අයන සාන්ද්‍රණය බෙදීම KA. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. මම දැන් මේ අවස්ථා දෙකේම දෙපැත්තේ ඍණ ලඝුවක ගන්න. ඍණ ලඝුවගේ නම ලියන්න පුළුවන් ඍණ ලඝු 10 පාදයට. මම මේක ලිව්වොත් මට ලියන්න පුළුවන් HA AQ බෙදීම A- සාන්ද්‍රණය සමානයි ඍණ ලඝු 10 පාදයට. මම මේ දෙක වෙන වෙනම ගන්නම්. H3O+ සාන්ද්‍රණය ඍණ ලඝු 10 පාදයට KA. දැන් මට මේක නැවත සකස් කරන්න පුළුවන් මේ විදිහට. මේ ඍණ ලඝු වගේ මම ධන ලඝු වගයක් කරලා මේක උඩයට මාරු කරන්න. මට ලියන්න පුළුවන් ලඝු 10 පාදයට A- සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය සමානයි ඍණ ලඝු 10 පාදයට H3O+ කියන්නේ pH. ඍණ ලඝු 10 පාදයට KA කියන්නේ pKa. එහෙනම් මට ওই විදිහට ලියන්න පුළුවන්. දැන් මේ බලන්න. දැන් මෙතන අපිට සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් යන් දීලා තියෙන දත්තවලට. අපිට දීලා තියෙනවා අම්ලයේ විඝටනය වූ ප්‍රමාණය. දැන් මේ බලන්න. n ඇල්ෆා කියන්නේ විඝටනය වූ ප්‍රමාණය නේද? මේකනේ විඝටනය වෙච්ච ප්‍රමාණය. ආයෙනම් විඝටනය වූ ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන් නේද? A- මගින්. ආයෙනම් මේ කවුද A- කියන්නේ? විඝටනය වූ ප්‍රමාණය. අම්ලයේ විඝටනය නොවූ ප්‍රමාණය. විඝටනය නොවූ ප්‍රමාණය කියන්නේ කොච්චරද? මේ තියෙන විඝටනය නොවූ ප්‍රමාණය. ඒ කියන්නේ ඉතිරි ප්‍රමාණය නේද? ඒකට අම්ලයේ ඉතිරි ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ආයෙනම් ඒ අම්ල සාන්ද්‍රණය නේද? මේ තියෙන එතන අපිට ඇවිල්ලා අම්ල සාන්ද්‍රණය. ආයෙනම් විඝටනය නොවූ ප්‍රමාණය කියන්නේ මොකද්ද? අම්ල සාන්ද්‍රණය. දැන් එහෙනම් ඕගොල්ලන්ට පේනවද මේ A- සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය කියන්නේ F කියලා? ආයෙනම් මට ලියන්න පුළුවන් නේද? මේ A- බෙදීම HA වෙනුවට මම එහෙනම් මෙතෙන් එන්න මේක සම්පූර්ණ කරන්න. දැන් මට ලියන්න පුළුවන් මේ බලන්න. මේ A- බෙදීම HA වෙනුවට මම F ලියනවා. එහෙනම් මට ලියන්න පුළුවන් ලඝු F කියලා. ආයෙනම් ලඝු F සමාන වෙන්න ඕනේ pH ඍණ pKa වලට. පැහැදිලිද? දැන් මේ ලඝු F කියන්නේ කවුද මේ ප්‍රස්ථාරේ? y අක්ෂය. එහෙනම් මට ලියන්න පුළුවන් මේ තියෙන y සමානයි pH කියන්නේ කාටද? x.
ඍණ pka කවුරු වෙන්න ඕනේ? pk අපි දන්නවා නියතයක්. එහෙනම් එයා නියතය වෙන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් එයා නියතයක්. එයා c නේද? එහෙනම් මට ලියන්න පුළුවන් y සමානයි x ඍණ c. නැත්නම් මෙතන මේ x කියන එකනාගේ මෙතන එකේ ඉලක්කමක් තියෙනවා. මොකද මෙයා වෙනස් වෙන්නේ නෑ. මේ තමයි මෙයාගේ අනුක්‍රමණය වෙන්න ඕනේ නේද? එහෙනම් c කියන්නේ අන්තක්ඛණ්ඩය වෙන්න ඕනේ. එහෙනම් y සමානයි mx mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඒතකොට ඒ වෙලි ප්‍රස්ථාරයක් අපිට තියෙන්නේ මෙතන විතරයි. y සමාන mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයෙන් අපිට පිළිතුර 5 වෙනි පිළිතුර කියලා තෝරන්න පුළුවන්. 34 වෙනි ප්‍රශ්නේ බලමු අපි. බොහොම සරල ප්‍රශ්නයක් අපිට දීලා තියෙන්නේ KSP සම්බන්ධයෙන් වගේ අපිට පේනවා. නමුත් ඇත්තටම මෙතන තියෙන්නේ KSP සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන ඇත්තටම තියෙන්නේ ලේ චැට්ලිය මූලධර්මයේ ආශ්‍රිත සංකල්ප. අපි බලමු ගැටලුව. එතකොට මේ සම්බන්ධයෙන් මේ දීලා තියෙන මේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රතික්‍රියා කීපයක් මම දක්වලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. H2S ජලය හමුවේදී H3O+ සහ H2- බවට විඝටනය වෙනවා. ඇත්තටම මෙතන විඝටනයන් දෙකක් තියෙනවා. නමුත් මම එක විඝටනය කියන්නේ පොදුවේ එකක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ කියන විඝටනය. ඊළඟට සෝඩියම් සල්ෆයිඩ් දැම්මහම මොකද වෙන්නේ? සෝඩියම් සල්ෆයිඩ් පූර්ණ විඝටනය වෙනවා. ඒ වගේම ලෝහ අයනය සහ අවක්ෂේපණය සම්බන්ධ සිද්ධිය තමයි මේ තියෙන්නේ. දැන් අපි බලමු. H2S ගෑස් C පීඩනය අඩු කරන විට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වේ. දැන් මේ බලන්න. H2S වල පීඩනය අඩු කරනවා. අපි දන්නවා පද්ධතියක පීඩනය අඩු කරොත් ලේ චැට්ලිය මූලධර්මය අනුව පද්ධතියේ පීඩනය වැඩි වෙන්න ඕනේ. පද්ධතියේ පීඩනය වැඩි වෙන්න නම් වායු අණු ගාන වැඩි වෙන්න ඕනේ. දැන් මේ බලන්න සමතුලිතතාවය. මෙතන වායු අණු තියෙන්නේ H2S විතරයි. එහෙනම් වායු අණු ගාන වැඩි කරගන්න නම් පීඩනය අඩු කරාම ප්‍රතික්‍රියාව වමට නැඹුරු වෙන්න ඕනේ. ප්‍රතික්‍රියාව වමට නැඹුරු වෙනකොට සල්ෆයිඩ් ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් සාන්ද්‍රණය වැඩි වෙන්නේ නෙවෙයි සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. B ප්‍රකාශයට උෂ්ණත්වය වැඩි කරන විට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වේ. මේ බලන්න. දැන් මෙතන වෙන්නේ වායුව ජලය තුල ද්‍රවණය වෙනවා. අපි දන්නවා වායුවක් ජලය තුල ද්‍රවණය වීමේදී මෙයා තාපදායක ප්‍රතික්‍රියාවක්. මේකේ ශක්තිය පිට වෙනවා. මොකද මේකේ හදා ගන්නවා ජලය සහ මේ අයන අතර හදානවා මොනවාද? අයන ද්විද්‍රව අන්තර්ක්‍රියා නිපද වෙනවා. එතකොට බාලුතෙන් බන්ධන හැදෙනවා නම් ශක්තිය පිට වෙන්න ඕනේ. අයනම් මේක තාපදායකයි. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි නම් උෂ්ණත්වය වැඩි කරනකොට ලේ චැට්ලිය මූලධර්මය අනුව උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක පසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. නැවතත් අහගන්න ඕගොල්ලෝ මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායකයි. එහෙනම් පසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. දැන් මේ බලන්න මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරනකොට ලේ චැට්ලිය මූලධර්මය අනුව උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක පසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එහෙනම් සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. එහෙනම් B ප්‍රකාශය නිවැරදි. C ප්‍රකාශය. ද්‍රාවණයට සෝඩියම් සල්ෆයිඩ් එකතු කිරීමේදී ද්‍රවණය වූ H2SC විඝටනය අඩු වෙනවා. දැන් මේ බලන්න. සෝඩියම් සල්ෆයිඩ් එකතු කරාම සෝඩියම් සල්ෆයිඩ් මේ විදිහට විඝටනය වෙනවා. ද්‍රාවණයට අලුතෙන් H2- අයන එකතු වෙනවා. ඒ කියන්නේ ද්‍රාවණයේ තියෙන සමස්ත H2 අයන ප්‍රමාණය නැත්නම් සාන්ද්‍රණය ඉහළ යනවා. සමස්ත H2 අයන සාන්ද්‍රණය ඉහළ යනකොට ලේ චැට්ලිය මූලධර්මය අනුව වැඩි වූ H2- අයන සාන්ද්‍රණය අඩු කරන්න සමතුලිතතාවය වමට අරයි යනවා. එහෙනම් මෙතනදී විඝටනය අඩු කරනවා. ඔව් විඝටනය අඩු වෙලා නේද? මොකද H2S විඝටනය වෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් විඝටනය අඩු කරයි. C ප්‍රකාශය නිවැරදි. D ප්‍රකාශයට pH අගය වැඩි කිරීම. pH අගය වැඩි කරනවා කියන්නේ H3O+ අයන සාන්ද්‍රණය අඩු කරනවා කියන එක. මොකද pH කියන්නේ අපි කලිනුත් කතා කරා ඍණ ලඝු අගය. H3O+ වල ඍණ ලඝු අගය. මේක තමයි pH කියන්නේ. එහෙනම් H3O+ අයන සාන්ද්‍රණය pH අගය වැඩි කරනවා කියන්නේ H3O+ අයන සාන්ද්‍රණය අඩු කිරීම. එහෙනම් H3O+ අයන සාන්ද්‍රණය අඩු කරනවා. අඩු කරනකොට අඩු H3O+ වැඩි කරගන්න සමතුලිතතාවයේ ලේ චැට්ලිය මූලධර්මය අනුව දකුණට නැඹුරු වෙනවා. එහෙනම් සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය එතනදී අඩු වෙන්නේ සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. දැන් එහෙනම් B සහ C ප්‍රකාශ නිවැරදි. අපිට පිළිතුර දෙක කියලා තෝරන්න පුළුවන්. අපි 38 වෙනි ප්‍රශ්නයත් බලමු. වාෂ්ප පීඩන සම්බන්ධ ගැටලුවක්. රවුල් නියමයේ ආශ්‍රිත ගැටලුවක්. අපිට දීලා තියෙනවා PA0 හා PB0 කියලා එකිනෙක අසමාන වූ වාෂ්ප පීඩන තියෙන ද්‍රව දෙකක් පරිපූර්ණ ද්‍රාවණයක් හදනවලු. අපිට දීලා තියෙන පරිමාව වැඩි වෙනකොට වාෂ්ප කලාපයේ සමග නැවත සමතුලිත වෙනකොට මොකද වෙන්නේ කියලා අහලා තියෙනවා. දැන් මේ බලන්න. මම රූප සටහන් දෙකක් ඇඳලා තියෙනවා. මේ තියෙන කලින් අවස්ථාව, මේ තියෙන්නේ දැන් අවස්ථාව. කලින් අවස්ථාවේදී පීඩනය කියන්නේ පළමු අවස්ථාවේදී පීඩනය මම කැපිටල් P කියලා ගන්නම් මුළු පීඩනය. දෙවන අවස්ථාවේදී පීඩනය P' කියලා ගන්නම්. ඒ වගේම මම වාෂ්ප පීඩන නැත්නම් මේ ආංශික පීඩන දක්වලා තියෙනවා. පළවෙනි අවස්ථාවේදී PA, PB, දෙවෙනි අවස්ථාවේදී PA', PB' වශයෙන්. හොඳයි. දැන් අපි බලමු මොකද වෙන්නේ. මේ බලන්න.
දැන් රවුල් නියමය අනුව අපිට කියන්න පුළුවන් වාෂ්ප පීඩනය නැත්නම් අපි කියන්න පුළුවන් ආංශික පීඩනය සමාන වෙනවා වාෂ්ප පීඩනය වරක් ද්‍රව කලාපයේ මවුල භාගයට. දැන් මේ බලන්නකෝ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් වාෂ්ප පීඩනය වෙනස් වෙන්න විදිහක් නැහැ. වාෂ්ප පීඩනයේ නියතයක්. වාෂ්ප පීඩනයේ නියතයක්. ඔන්නක මතක තියාගන්න. දැන් මේ බලන්න. දැන් වායු කලාපයේ පරිමාව වැඩි වෙනවා. බඳුනේ පරිමාව වැඩි වෙනවා කියන්නේ වායු කලාපයේ පරිමාව වැඩි කරනවා. වායු කලාපයේ පරිමාව වැඩි කිරීම කියන්නේ පරිමාව වැඩි වෙනකොට පීඩනය මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. කලින් පීඩනයට වඩා දැන් පීඩනය අඩු වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන පරිමාවයේ වෙනස නිසා Pට වඩා P dash අඩු වෙන්න ඕනේ. P dash අඩුයි කියන්නේ PA dash PB dash කියන්නේ PA සහ PB වලට වඩා අඩුව කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් PA වලට වඩා PA dash අඩු වෙනවා. ඒ වගේම PBට වඩා PB dash අඩු වෙනවා. දැන් මම උදාහරණයක් තේරෙන්න ඕනේ. මේ කියන කතන්දරේ මෙතන බොහොම සරල මේ සංකල්පයක්. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. දැන් බලන්නකෝ. PA අඩු වෙලා මෙයා නියතයක් XA අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? මෞල භාගය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ A ගේ මෞල භාගය අඩු වෙන්න ඕනේ. B ගේ මෞල භාගය අඩු වෙන්න ඕනේ. ඒතර ඕගොල්ලන්ට පේන්න ඕනේ ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වෙලා තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ කලින්ට වඩා දැන් ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වෙලා තියෙනවා. තේරුණාද? ඒ වගේම තමයි වාෂ්ප කලාපය ගත්තොත් වාෂ්ප කලාපයේ සංයුතිය වෙනස් වෙන්න ඕනේ. අපිට වාෂ්ප කලාපයට යොදන්න පුළුවන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. මම ගත්තොත් PA සමානයි මුළු පීඩනය වරක් අපි ගමු වාෂ්ප කලාපයේ A ගේ සංයුතිය YA කියලා. දැන් මේ බලන්න. මෙයා අඩු වෙනකොට වාෂ්ප කලාපයේ මෞල භාගය අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් ද්‍රව කලාපයේ මෞල භාගය වෙනස් වෙනවා. වාෂ්ප කලාපයේ මෞල භාග වෙනස් වෙනවා. එහෙනම් සංයුතිය දැන් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් C සහ D තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් අපිට තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට තෝරන්න පුළුවන්. 39 වෙනි ගැටලුව බලමු අපි. දුබල අම්ලයක ජලීය ද්‍රාවණයක් සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය සත්‍යද කියලා අහනවා අපි. සන්නායකතාවය පිළිබඳව ගැටලුව තියෙන්නේ. 10 වෙනි ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා සන්නායකතාවය පිළිබඳව. දැන් අපි ඒ නිසා ඉතාමත් සරලව මේක බලමු. බොහොම ඉක්මනින්. දුබල අම්ලයේ සාන්ද්‍රණය අඩු වන විට අපි කලින් කතා කරා සාන්ද්‍රණය මගින් සන්නායකතාවය රඳා පවතිනවා. එහෙනම් සාන්ද්‍රණය අඩු වෙනකොට මොකද වෙන්නේ? ආරෝපණ වාහක ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් සන්නායකතාවය අඩු වෙන්නයි යෝනේ වැඩි වෙන්න නෙවෙයි. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. උෂ්ණත්වය වැඩි වෙන විට ද්‍රාවණයේ සන්නායකතාවය වැඩි වෙනවා. ඔව් වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ආරෝපණ වාහකවල චාලක ශක්තිය වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා. සන්නායකතාවය වැඩි වෙනවා. ද්‍රාවණයට වැඩිපුර ජලය එකතු කිරීමේදී ද්‍රාවණයේ සන්නායකතාවය අඩු. ඔව් මේක තනුක වෙනවා නේද? අපි දන්නවා තනුක වෙනවා. තනුක වීම නිසා මොකද වෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙන නිසා මොකද වෙන්නේ? සන්නායකතාවය අඩු වෙනවා. නමුත් දුබල අම්ලයේ විඝටන විභාගයේ ඔව් අපි දන්නවා ඔයගොල්ලන්ට මතක ඇති ඔස්වල්ගේ තනුකරණ නියමය අනුව අපි ලියනවා Ka සමානයි C alpha වර්ගය කියලා. මතකද දන්නේ? ඔස්වල්ගේ තනුකරණ නියමය නේද? එහෙනම් අපි දන්නවා උෂ්ණත්වය නියතව තියෙනකොට Ka වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි සාන්ද්‍රණය අඩු කරනකොට ඇල්ෆා වැඩි වෙන්න ඕනේ නේද? එහෙනම් විඝටන ප්‍රමාණය මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. එහෙනම් විඝටන භාගය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. මේක ඔස්වල්ගේ තනුකරණ නියමය. ඔයගොල්ලෝ නැවතත් සිද්ධාන්ත බලන්න. එතනදී මේ කොටස ඔයගොල්ලන්ට හමුවේ. අපි යන් අවසාන ප්‍රකාශයට දුබල අම්ල ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කළ විට සන්නායකතාවය අඩු වේ. සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කරාම අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. අයන සාන්ද්‍රණය කියන්නේ අයන ප්‍රමාණය වැඩි වෙනවා නේද? කියන්නේ ද්‍රාවණයේ ස්වභාවය වෙනස් වෙනවා. එහෙනම් සන්නායකතාවය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් B සහ C නිවැරදි ප්‍රකාශ. අපිට දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන්.